අප සමිදා උකුත් වුණා මරණින් උත්තාන වුණා පියාණන්ගේ ආදරේ පෙන්වාලා අප වෙනුවෙන් ජීවිතේ පුදලා මරණය මරාගෙන මා සමිදා එනවා අදටත් ජීවමානව වැඩ සිටිනා අසීමිත වූ ආදරේ හින්දා දිව්‍ය සත් ප්‍රසාදයේ වැඩවසනවා කුරුසියේ සෙනෙහස පෙන්වාලා කුරුසියේ සෙනෙහස පෙන්වාලා ප්‍රේමවන්ත දරුවෙනි, ජේසුව හොයාගෙන යන ගමනේ ඓතිහාසික විවරණයක් ඇතුලේ සන්දර්භය අවබෝධ කරගනිමින් ඉන්න අතරතුරේ මා ඔබට ආයිත්‍යරයුම් කරනවා පාස්කු අභිරහසට ඉහත කී දෘෂ්ටි කෝණය ඇතුලෙන් තුලින් දකින්න මාත් සමග එකතු වෙන්න කියලා. හොඳයි, අපි නවත්තපු තැනින් ආරම්භ කරමු. මම ගිය වර නැවැත්තුවේ ජුවම්තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 53 වගන්තියේ සිට 54 වගන්තිය දක්වාත් 59 වෙනි වගන්තිය දක්වාත් අවසාන රාත්‍රී භෝජනයේ වේලාවේදී උන්වහන්සේ වදාළ වචනය තුල මතෙව්තුමාගේ සුභාරංචියේ 26 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ හිට 28 වෙනි වගන්තිය දක්වා අතරත් කියන මහා බලගතු කතාව. ඒ තමයි මාගේ ශරීරය අනුභව කරන්න, මාගේ රුධීරය පානය කරන්න. මේ කතාව දරාගන්න බැරි කියමනක්. දැන් ඊශ්‍රායෙල් සෙනග බලාපොරොත්තු වෙච්ච මෙසියස් වහන්සේ උන්වහන්සේ නම් උන්වහන්සේ කියන මේ කතාව ඔවුන්ට දරාගන්න බෑ. බොහොම පැහැදිලිව සුභාරංචිය අනාවරණය කරනවා. මේ අමුතු වචනවල තේරුම මොකද්ද? මේ මිනිසා මොනවද මේ කියන්නේ? තමන්ගේ සිරුර අනුභව කරන්නලු, තමන්ගේ රුධීරය පානය කරන්නලු. ඒ විතරක් නෙමෙයි, එදා උන්වහන්සේගේ කාලයේ වෙද්දි පැරණි පාස්කුවෙන් ටිකක් වෙනස් වෙච්ච ජේසුගේ යුගයේ පාස්කුවේ භෝජනයේ රොටි එනතම් පූපය හා මිදියුස මේක අපි පසුවේ සාකච්ඡා කරමු. කොහොමද උන්වහන්සේගේ ශරීරය බවට පත් වෙන්නේ? කොහොමද උන්වහන්සේගේ රුධීරය බවට පත් වෙන්නේ? එයා අපූර්ව කතාවක්. ඇයි තමන් වහන්සේගේ ශරීරය රුධීරය අනුභව කිරීමට හා පානය කිරීමට කියලා උන්වහන්සේ පවසන්නේ? මේ පිළිබඳව සුභාරංචි කතවරුන් මෙන්න මෙහෙම කියනවා. මතෙව්තුමාගේ සුභාරංචියේ 26 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ සිට 29 වගන්තිය දක්වාත්, මාර්ක්තුමාගේ සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ සිට 25 වෙනි වගන්තිය දක්වාත්, ලූක්තුමාගේ සුභාරංචියේ 22 වෙනි පරිච්ඡේදයේ 14 වගන්තියේ සිට 30 වගන්තිය දක්වාත්, ජුවම්තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 53 වගන්තියේ සිට 58 වගන්තිය දක්වාත් සුභාරංචි 4 තුල මේ අත්දැකීම එක එක දෘෂ්ටි කෝණයෙන් අප වෙත අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ පිළිබඳව පළවෙනියෙන්ම වචන පොත් ඉරු අතර සටහන් කරේ සුවිශේෂකවරු නෙමෙයි. පාවුලුතුමා කොරින්ති වරුන්ට ලියන ලද ලිපියේ 11 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 හා 23 වගන්තියේ සිට 26 වෙනි වගන්තිය දක්වා මේ දරාගන්න බැරි කියමන මුල් කිතුණු සභාව බාරගෙන තිබූ බවට සාක්ෂියක් ලෙස පාවුලුතුමා කොරින්ති සංඝය තුල ඉතා පැහැදිලිව කියනවා මෙය අපේ අනන්‍යතාවයයි කියලා. මොකක්ද මේකට හේතුව? මෙන්න අලුත් පාස්කුව. දැන් ඒක යාවජීව වෙලා ඒක සමරනවා. එසේ වෙන්න ලොකු ඉතිහාසයක් තිබුණා. ඒ ඉතිහාසය හොයන්න තමයි අපි උත්සාහ කරන්නේ සුභාරංචි 4ට ගිහිල්ලා.
හොඳයි ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ වාක්‍යය උන්වහන්සේ කියනකොට ඒක ජුදාවට ගැලපුණේ නෑ. ජුදා කමට ගැලපුණේ නෑ. ජූවිශ්නස් කියලා අපි කිව්වේ. ජුදා බව ජුදාකම ඒකට ගැලපුණේ නැහැ. මේ හින්දා මොකද වුණේ බොහෝ අය අතහැර දමා යන්න ගියා. මේ දරා ගන්න බැරි කියමනකි දාලා ගියා. They no longer walked with him. ජොම් තුමාගේ ශුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 66 වෙනි වගන්තිය තව දුරටත් ඔහු උන්වහන්සේ පසුපස්සේ නොගියහ. The Jews disputed among themselves, saying, "How can this man give us his flesh to eat?" ජොම් තුමාගේ ශුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 52 වන වගන්තිය. මේ ඉගැන්වීම් පරස්පරයක් වුණා ජුදා ඉගැන්වීම් වලට. මේක නව ඉගැන්වීමක් නෙමෙයි. මම නම් දකින්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ පෙර වැඩසටහනකදී මේ සම්පූර්ණ වීමක්. ඒක ඊට ප්‍රබලව සම්පූර්ණ වීමක් සිද්ධ වෙන්නේ. පැරණි ඉගැන්වීම පරිපූර්ණ වෙන්න පටන් ගන්නවා. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ පිළිබඳව ඉගෙන ගන්න ඔබට තොරතුරු සපයන්න මම ඉදිරි වැඩසටහන් වලදී ආශ්‍රිත වෙනවා යම් යම් ලියවිලි කීපයකට. මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සමිදානන් වහන්සේගේ මේ ඉගැන්වීමට බලපාපු හේතුවා මේ ඉගැන්වීම ඉදිරියට රැගෙන යන්න බලපාපු හේතු මෙසයානික සංකල්ප ඇතුළේ මේ ඉගැන්වීම ප්‍රබල වෙච්ච හැටි මේ ආදී වශයෙන් මම ඔබට අරගෙන එනවා උදාහරණ. ඒවා අපට හම්බ වෙනවා මෙන්න මේ ලියවිලි වල. අපි කියනවා ඒවට මල මුහුද ආශ්‍රිත ලිපි, පැපිරස් ලිපි, Dead Sea Scrolls. ඒවයින් මම ඔබත් එක්ක සංවාද කරන්න පටන් ගන්නවා. Works of Josephus. ජෝසෙෆුස් නම් ඓතිහාසික ඉතිහාසඥා ජුදා ඉතිහාසඥයාගේ ලියවිලි. එතනින් එහාට අපි යනවා මිෂ්නාහ. මිෂ්නාහ කියලා කියන්නේ රබ්බීවරුන්ගේ වාචික සම්ප්‍රදාය. වාචික සම්ප්‍රදාය ඇතුලේ පුරාණ ගිවිසුමේ පාස්කුව පිළිබඳ ඉගැන්වීම්, නව ගිවිසුමේ ඉගැන්වීම් එක්ක ගැලපුණු හැටි, ජේසුගේ පාස්කුවට ගැලපුණු හැටි මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේම බාබිලෝනියන් නැත්නම් බැබිලෝනියන් තල්මුඩේ කියලා කියන්නේත් ජුදා රබ්බිවරුන්ගේ ඉගැන්වීමක්. එය බබිලෝනියානු විප්‍රවාසයෙන් පසුව ලේඛනගත කරපු නිසා අපි කියනවා බබිලෝනීය තල්මුඩ් ඉගැන්වීම් කියලා. තව ඉගැන්වීමක් තියෙනවා නැත්නම් ජුදා ගුරුවරුන්ගේ ඉගැන්වීම්, පරණ ගිවිසුම, තෝරාව, දිවසාවලිය, අටුවාටිකාවක් තියෙනවා. ඒට සපයපු එකට අපි කියනවා මිඩ්‍රාෂිහිම් කියලා. අපි ඒ පිළිබඳවත් ඔබත් එක්ක කතා කරනවා. මේ ජේසුගේ අද්විතීය නික්ම යාමේ මෙසයානීක මෙහෙවර පිළිබඳව ජුදාවේ උන්වහන්සේට බලපාපු හේතු ඔබත් එක්ක මම සාකච්ඡා කරනවා. හොඳයි. මම ඔබව අරගෙන යනවා දැන් මේ අනුව ඊටා බලගතු සුන්දර අත්දැකීමකට. මම මෙහෙම අහන්නම්. What was the Jewish hope for a new Exodus? It was the expectation that the God of Israel would one day save his people in much the same way that he had saved them centuries before, at the time of Moses, the time of the first Exodus. තව විදිහකින් කියනවා නම් පැරණි මෝසස්ගේ ඉජිප්තුවෙන් නික්ම ගොස් රතු මුහුදින් එගොඩවීමේ කතහන්තරය ඇතුලේ අපට කියා දෙන මේ ගැලවීමේ විමුක්තිදායක පාඩම තුල තමයි මේ මෙසයානික බලාපොරොත්තුව තිබුණේ. හැම ජුදෙක්ම බලාගෙන හිටියා අලුත් මෝසස් කෙනෙක් එයි කියලා. හැම ජුදෙක්ම බලාගෙන හිටියා අලුත් මෝසස්, අලුත් මෙසියස් හැටියට ඒවිය කියලා. ඒ වගේම ඔවුන්ට කල්පනා වුණා
ඉතා හොඳින්. The making of a new covenant. අලුත් ගිවිසුමක් ඇති කරාවිය කියලා. නව ගිවිසුමක් ඇති කරාවිය කියලා. පුරාණයේ සීනායි ගිවිසුම වගේ අලුත් ගිවිසුමකින් මෙසියස් වහන්සේ මෝසස් වගේ අපිව නික්ම යාමකට රැගෙන යන බව ඔවුන් ඇදහුවා. ඔවුන් විශ්වාස කළා. තුන්වෙනි තේමාව වෙනවා the building of a new temple. අලුත් දේව මාලිගාවක් ගොඩනගයි කියලා බලාපොරොත්තු වුණා. දැන් ජේසුගේ කාලේ තිබුණේ ඔරිජිනල් දේව මාලිගාව නෙමෙයි. කඩලා හදලා තිබිච්ච දේව මාලිගාව. ජේසුගේ කාලේ තිබිච්ච දේව මාලිගාව සලමොන්ගේ දේව මාලිගාවේ කිට්ටුවටවත් ආවේ නැහැ. විරාජමාන වූ ඒ දේව මාලිගාව වගේ උනේ නෑ මේ දේව මාලිගාව. ඔවුන් බලාගෙන හිටියා ඒ විරාජමාන කැඩී බිඳී ගිය මුත් දාවිද්ගේ රාජ්‍ය නැවත සනිටුහන් කරන මෙසියස් කවදා හරි දවසක ඔවුන් අතර විරාජමාන වෙයි කියලා. අලුත් ටෙම්පල් නැත්නම් නව දේව මාලිගාවක් සමග හතරවෙනි කාරණාව තමයි the journey to a new promised land. ඔවුන්ට බලාපොරොත්තුවක් තිබ්බා අලුත් පොරොන්දු වූ දේශයකට උන්ව රැගෙන යයි කියලා. දැන් ඔබට පැහැදිලිනේ ඊශ්‍රායෙල් ජනතාවට බලාපොරොත්තුවක් තිබ්බා. They had a hope. They hoped for a new Moses, new covenant, new journey, new temple, and new at last a new promised land. They had a hope for those. ඔවුන්ට තිබිච්ච බලාපොරොත්තුව ඒකයි මගේ ප්‍රේමවන්ත දරුවනේ. එතකොට මෙන්න මේ කරුණු හතර සිද්ධ වුණේ නම් අලුත් මෙසියස් අලුත් නික්මයාමකින් අලුත් ගිවිසුමක් ඇතුලේ අලුත් මාලිගාවක් හදාලා දෙවියන්ගේ විමුක්තිය ඊශ්‍රායෙල් සෙනගට දුන් බව ඔවුන් අදහන්න පසුබට වුණේ නැහැ. හොඳයි ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ අපි පළවෙනි කාරණාව චුට්ටක් ඔළුවට අරගෙන තේරුම් බේරුම් කරගන්න උත්සාහ කරමු. New Moses, a new Moses or the new Moses. In the first Exodus from Egypt, God had saved his people of Israel by means of a deliverer. So they had a deliverer. ඔවුන්ට දේව ජනතාවට විමුක්තිදායකයාණන් කෙනෙකු දුන්නා. ගැලවුම් කාරයාණන් කෙනෙකු දුන්නා. විමුක්තිදායකයාණන් කෙනෙකු ගැලවුම් කරුවාණන් කෙනෙකු. නවගිවිසුමේ භාෂාවට එන්න ඔබ. ඊශ්‍රායෙල් සෙනග බලාපොරොත්තු වුණා මෝසස් වගේ නව මෝසස් කෙනෙක්. අලුත් මෝසස් කෙනෙක්. නිව් මෝසස්. එහෙම කෙනෙක් ඇවිදින් අපව රැගෙන යාවි අලුත් දේශයකට කියලා. So therefore they had a hope for a new Moses. New Moses. Moses, according to the Old Testament prophets, God would one day save his people again by means of a new deliverer, new savior. So that new savior was known as the Mashiach or Messiah, Christos in Greek. So from this perspective, my brothers, my sisters, the future deliverer would be like a new Moses. New Moses. අලුත් මෝසස් කෙනෙකු ඔවුන්ට ලැබේවිය කියන පරමාදර්ශයෙන් ඔවුන් ජීවත් වෙන්න පටන් ගත්තා. My brothers, my sisters, with regard to the first Moses story is well known. You know that story, all about it. At the time of Moses' birth, the 12 tribes of Israel who were supposed to have inherited the land promised by God to Abraham were in exile in the land of Egypt. So you may see the chapter 15 in the book of Genesis. Instead of regaining as a kingdom of priests in the promised land of Canaan, my brothers and my sisters, they languished in slavery under Pharaoh, the king of Egypt, in Exodus 1-2. So you may see this incident in there. නික්මයාම පොතේ 1-2 පරිච්ඡේදවල ඔබ දකිනවා
විප්‍රවාස ගත වුණු වහල් භාවයට පත් වුණු ආබ්‍රහම්ගේ පරම්පරාව. මහා ජාතියක පියෙකු බවට පත් කරනවා යයි දුන් පොරොන්දුව එසේම පවතින විට මේ සෙනග අනුන්ගේ රටක අනුන්ගේ දේශයක අනුන්ගේ රජෙකු යටතේ අනුන්ගේ වගේ ජීවත් වෙද්දි වහලුන් ලෙස ඔවුන්ව මුදවනු පිණිස ඔවුන්ගේ එකෙකු දෙවි සමිදානන් වහන්සේ තෝරා පත් කරගන්නවා. ඔහුගේ නම මෝසස්. එවැනි මෝසස් කෙනෙක් එවැනි පෞරුෂයක් එවැනි තත්ත්වයක් එවැනි විමුක්තිදායකයාණන් කෙනෙක් පෞරුෂයක් අපට දැන් දේවි කියලා පළවෙනි සතවර්ෂයේ ජේසුගේ කාලේ ජනතාව බලාපොරොත්තුවෙන් හිටියා. ඔවුන් යාදිනි කළා. ඔවුන් දේවමාලිගාවේ යාදිනි කළේ ඉස්රායෙල් ශුද්ධ තැනන් වහන්සේට මේ මෙසියස්ව ඉල්ලලා. They prayed to the Holy One of Israel asking the coming of Messiah. They asked God to be hurry of sending his Savior to the people of God. ගැලවුම් කාර්යානන් වික්මනින් එවාවියයි කියන බලාපොරොත්තුවෙන් හිටියා. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. ඉතින් මේ අත්දැකීම අනුව අපි එක දෙයක් ඔය කතන්දරයේ දකිනවා. Moses was commissioned by the Holy One of Israel. මෝසස්ව බලවත් කරන්නේ මෝසස්ව යවනු ලබන්නේ මෝසස්ව ආලේප කරන්නේ ඊශ්‍රායෙලී ශුද්ධ තැනන් වහන්සේ. ඊළඟට එන මෙසියසුත් එසේමයි. ආලේපලත් ඊශ්‍රායෙලී ශුද්ධ තැනන් වහන්සේ විසින් එවන ලද තැනැත්තෙකු විය යුතුයි. So they had a hope there will be a Messiah who was sent by the Holy One of Israel. So that was the hope that they had. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. ඒ අනුව අපිට තේරෙනවා මේ බලාපොරොත්තුව මුල් ඇදගෙන තිබුණා. නික්මයාම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය ඉඳලා 12 වෙනි වගන්තියට ඔය මං කිව්ව කොටස පැහැදිලි කරනවා. According to the Bible, Moses did this by means of 10 miraculous plagues which climaxed in the death of every Egyptian firstborn son, the sacrifice of the Passover lamb, and the great crossing of the Red Sea. Exodus 7 to 15 chapters. Then Moses ede කරපු විදිහ හරි පුදුමයි. විපත් දසයකින් පසුව දරදඩු හිත් ඇති වූ මේ වහල් හිමියාව පරාජයට පත් කරමින් ඉස්රායෙල් ශුද්ධ තැනන් වහන්සේගේ ජනතාව විමුක්තිය උදේශා ඉස්රායෙල් ජනතාව ලෙස රතු මුහුදින් එගොඩව සීනායි කඳුකරයේ තුල ජාතියක් හැටියට සපත කිරීම සීනායි කඳුකරයේදී සිදුවෙච්ච ගිවිසුමත් එක්ක ඔවුන් ප්‍රත්‍යාවලෝකනය කරන්න පටන් ගත්තා. ඔවුන් නැවත හිතන්න පටන් ගත්තා. අපිට මෙවැනි යුගයක් එයි. අලුත් මෙසියස් අලුත් මෝසස් වගේ අපි අතරට පැමිණෙයි. දෙවිඳුන් අලුත් මෝසස්ව එවන කාලය මේ කාලයයි ඔවුන් විශ්වාස කළා. දැන් මම ඔබට කිව්වා ජේසුගේ ජීවන වටපිටාව ජේසුගේ ජීවන පෞරුෂයට බලපානවා. දැන් මේ මෙසියස් වහන්සේගේ පැමිණීම උන්වහන්සේ ප්‍රකාශ කරනකොට නුඹලා අසා සිටියදීම එය සිදුවිය කියලා නාසරතේ යෙසායා දිවසිවරයාගේ පොතේ 61 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය ඉඳලා 3 වෙනි කොටස උන්වහන්සේ සිනගෝගේ ඇතුලේ කියවනකොට ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ සෙනගට විශ්වාස කරන සෙනගට බලාපොරොත්තුවක් දේශපාලන මෙසායාව බලාගෙන හිටපු අයට කඩා වැටීමක්. බලන්න මේ ඓතිහාසික විපරම දිහැ. After beginning the Israelites out of Egypt, Moses spent 40 years with them in the desert, patiently leading them to the promised land. He died. At the very end of his life, on the very edge of the land of Canaan, he died, having carried out his divinely ordained mission. So the new Moses
will come to the land commissioned by God, and at the same time he will be divinely ordained to save the people of God as the Messiah. දෙවියන් විසින් ඔව්ව ආලේප කරලා තියෙන්නට ඕන. දෙවියන් විසින් සලකුණු කරලා තියෙන්නට ඕන. දැන් ඒ සලකුණු භාවය ජේසු සමිදානන් තුළ ක්‍රමක්‍රමයෙන් බිහි වෙන බව උන්වහන්සේව අදහන අයවලුන් හිතන්න ගත. like Moses whom the Lord knew face to face. දෙවියන් සමග මුහුණට මුහුණලා කතා කරන ආලේපිත තැනැත්තා එයි කියලා බලාගෙන හිටියා. Deuteronomy 34 වෙනි පරිච්ඡේදය 10 වෙනි වගන්තිය 11 වෙනි වගන්තිය. In the beginning of the Gospels, we know that Jesus was portrayed in such a way that we do understand that he spoke to his Father face to face. දෙවියන් සමග මුහුණට මුහුණලා කතා කරන දේව පුත්‍රයාව ශුද්ධ ලියවිල්ලේ මුලදිම අපට හඳුන්වලා දෙනවා. බලාපොරොත්තු වෙච්ච දෙයට මෙන්න උත්තරය හම්බ වෙනවා. උන් බලාගෙන ඉන්නේ අලුත් මෝසස් එයි කියලා. ඒ මෝසස්ගේ පැමිණීම ඔවුන් හොයනවා. This is where the story of Moses ends in Deuteronomy 34:10-11. So they needed a man who can speak to God face to face. But it is not the end of Israel's story. Even though Moses was no more, it was not the end of the story. End of the story is something else. So they had a hope. They had a hope for a new Messiah, another one, a new Moses. For in the new millennium that transpired between the exodus from Egypt and the birth of Jesus, two major disasters struck the people of God. Disasters that would give rise to the hope for a future act of deliverance by God. මේ වගේ සිද්ධි දෙකක් සිද්ධ වුණා මෝසස්ගෙන් පස්සේ. ඒ තමයි පළවෙනි සිද්ධිය. පළවෙනි සිද්ධිය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 722 දී. First in 722 BC, the 10 northern tribes of Israel were taken into exile by the Assyrian Empire and scattered among the surrounding Gentile nations. දෙක රාජාවලිය 15 ඉඳලා 17. 722 සිද්ධ වෙච්ච දේ තමයි උතුරු රාජ්‍යයේ හිටපු ගෝත්‍ර 10ම 722 පස්සේ මොනවද වුනේ කියලා දන්නේ නැහැ. ජනතාවට මොකද වුනේ? අපට විමුක්තියක් ඕන, අපට මෙසියස් කෙනෙක් ඕන, අපට අලුත් මෝසස් කෙනෙක් ඕන, අපිව ගොඩනගන, අපට බලය දෙන, අපව ප්‍රතිෂ්ඨාපනය කරන දාවිද්ගේ රාජ්‍යය ආයි හදන කෙනෙක් අපිට ඕන. දකුණු රාජ්‍යයේ ජුදාවේ ඔන්න එහෙම කියවෙන්න පටන් ගත්තා. Over a century later in 587 BC, 587 ක්‍රිස්තු පූර්ව දෙවැනි සිද්ධිය සිද්ධ වෙනවා. ඒ තමයි the two remaining southern tribes of Judah and Benjamin were taken likewise into exile, this time by the Babylonian Empire. දැන් බැබිලෝනිය රජ කෙනෙක් මේ ජනතාව වහල් භාවයට ගන්න. මේ අවස්ථා දෙකේදීම ඔවුන් බලාපොරොත්තු වුණා අලුත් මෙසායා එයි කියලා. ඊට අවුරුදු 500කට විතර පස්සේ ක්‍රිස්තු වර්ෂයකදී නැවත වතාවක් තුන්වෙනි වතාවට මේ සෙනග ජේසුගේ කාලයේදී බලාපොරොත්තු වෙනවා. ජේසුගේ කාලයේදී බලාපොරොත්තු වෙනවා. ඉතා පැහැදිලිව ඒ මෙසියස් ඒවිය කියලා. ඒ මෙසියස් පැමිණි වග ජේසුව විශ්වාස කරන හැම කෙනෙක්ම පිළිගන්න අතර උන්වහන්සේගේ නිහතමානී දුක් විඳීමේ මෙසියානික භාවය ප්‍රතික්ෂේප කරපු අය උන්වහන්සේව මරණයට පත් කරන්න හේතු සාධකයක් ඒ වටපිටාවම හේතු කරගන්නවා. හොඳයි. අද දවසේදී අපි මෙතනින් නතර කරනවා. ප්‍රේමවන්ත පුතේ දුවේ මම ඔබත් එක්ක ඊළඟ දවසේදී කතා බහ කරන්නට සූදානම් වෙන්නේ එබැවින්
ඉතා බලගතුව ඔන්න ඔය කතන්දරේ. අපි ටිකෙන් ටික අඩියෙන් අඩිය මේ විමුක්තිය හොයාගෙන ගමන් කරමු. අලුත් මෝසස් ගැන මැදකෙදි නවත්තලා ඊළඟ දවසේදී ඒ මෝසස් ගැන තවත් ටිකක් ඔබත් එක්ක කතා කරන්න හිත්ති ධාරණය කර ගනිමින් මව්පෙන් සමුගන්නවා. එහෙමනම් ඔබේ ජීවිතයට අලුත් මෝසස්ව බලාපොරොත්තුවෙන් ඔබ ඔබේ ජීවිතයේ මෙසයානී කෙතරවීම උදෙසා සූදානම් වන්න. ඔබට ජේසු පිහිටයි.